සාමාන්‍ය පෙළ විභාගයේ 2018 දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඒ කොටස. පළවෙනි ගාන. පළවෙනි ගැටලුවේ කියනවා A හා B බැංකු දෙක තැන්පත්තු වල ගෙවන පොලිය පිළිබඳව පහසු සඳහන් දැන්වීම් පළ කර ඇත. A බැංකුව කියනවා ඔබේ තැන්පතුවට 5.2ක සුළු පොලියක් ලබා දෙනවා කියලා. B බැංකුව කියනවා ඔබේ තැන්පතුවට 5%ක වාර්ෂික වැල් පොලියක් ලබා දෙනවා කියලා. මේගොල්ලන් 5.2ක සුළු පොලියක් දෙන්නේ, මේගොල්ලන් 5%ක වැල් පොලියක් ලබා දෙනවලු. සමන්ලග්න රුපියල් 80000ක් තිබුණේ ඔහු එහින් හරි අඩක් A බැංකුවේද ඉතිරි අඩ B බැංකුවේ තැන්පත් කළා. 80000න් හරි අඩක් මේ A බැංකුවේ ඉතිරි අඩ B බැංකුවේ තැන්පත් කළේය. රෝම ඉලක්ක 1. A බැංකුවේ මුදල් තැන්පතුවෙන් සමන්ට වර්ෂයකට ලැබෙන පොලිය සොයන්න. A බැංකුවේ මුදල් තැන්පත් කිරීම නිසා වර්ෂයකට ලැබෙන පොලිය කොච්චරද කියලා අහනවා. එහෙමනම් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේකේ තැන්පත් කරපු මුදල. ඒ බැංකුවේ තැන්පත් කළේ හරි අඩක් 80000න් හරි අඩක් 80000 බෙදනවා දෙකට එතකොට එනවා 40000ක් තැන්පත් කළා කියලා. ඒ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා රුපියල් 40000ක්. ඒ බැංකුව ගෙවනවා 5.2ක පොලියක්. එහෙනම් ලැබෙන පොලිය හොයාගන්න 100ට නම් 5.2යි වැඩි කරනවා 40000න්. 100ට නම් 5.2යි 40000ට කීයද? මෙතන බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට එක බිංදුවක් මේ පැත්තට ගියාම 52 වැඩි කිරීම 40 කියලා එන්නේ රුපියල් 2080යි. ඒ බැංකුවේ මුදල් තැන්පත් කිරීම නිසා එයාට අවුරුද්දකට ලැබෙනවා රුපියල් 2080ක පොලි මුදලක්. අහන්නේ ඒ උත්තරේ ලකුණු දෙකක් ලැබෙනවා. බලන්න මේ පේජ් දෙක තියෙනවා නම් එතෙන්ට ලකුණු දෙකක් ලැබෙනවා. රෝම ඉලක්කම් 2. ඔහුගේ මුදල් තැන්පතු සඳහා අවුරුදු දෙකක් අවසානයේදී වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද? ඔබේ පිළිතුරට හේතු. රෝම ඉලක්කම් 2. ඔහුගේ මුදල් තැන්පතු සඳහා අවුරුදු දෙකක් අවසානයේදී වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්නලු. බැංකු දෙකෙන් වැඩි ආදායමක් අවුරුදු දෙකකට පස්සේ වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද කියලා අහනවා. ඒකට අපිට සිද්ධ වෙනවා A බැංකුවෙන් සහ B බැංකුවෙන් ගෙවන පොලිය හොයාගන්න. දෙකේම එකම මුදල් ප්‍රමාණය තැන්පත් කරේ. A බැංකුවෙන් අපි කලිනුත් හෙව්වා A බැංකුවෙන් එක අවුරුද්දකට ගෙවන්නේ 2080යි කියලා කලින් ගත්තා. එයා සුළු පොලිය හින්දා අවුරුදු දෙකට 2080 දෙකක් ගෙවනවා. ඒ කියන්නේ 4160යි. A බැංකුවෙන් අවුරුදු දෙකට ලැබෙන්නේ රුපියල් 4160යි. B බැංකුවෙන් හොයන්න වෙනවා මුලින්ම පළවෙනි අවුරුද්ද වර්ෂයට අදාළ ආදායම. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ගෙවෙන පොලිය 40000 වැඩි කරනවා 100%න්. එතකොට එනවා පළවෙනි අවුරුද්දේ එයා තැන්පත් කරපු 40000 වෙනුවෙන් ගෙවනවා රුපියල් 2000ක්. ඊගොඩ දෙවෙනි අවුරුද්දට යද්දි මේ 40000ට මේ 2000 එකතු වෙනවා. 42000ට තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්නේ. 42000න් 100%ක් කොච්චරද කියලා හොයන්න වෙනවා දෙවන අවුරුද්දේ පොලිය හොයාගන්න. දෙවන අවුරුද්දේ එතකොට මෙයාට පොලිය ගෙවනවා 40000න් 100%ක්. මෙතන බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගුණ වුණාම උත්තර එනවා 2100යි කියලා. B බැංකුව වැල් පොලිය ගෙවන්නේ ඒගොල්ලන් පළවෙනි අවුරුද්දට රුපියල් 2000ක් ගෙවනවා, දෙවෙනි අවුරුද්දට 2100ක් ගෙවනවා. එතකොට එහෙනම් B බැංකුවෙන් ගෙවන මුළු පොලිය හොයාගන්න මේ 2000යි මේ 2100යි එකතු කරනවා. එතකොට එනවා B බැංකුවෙන් ගෙවන මුළු ආදායම මුළු පොලිය රුපියල් 4100යි. ඔන්න දැන් අපි හොයාගෙන ඉවරයි. A බැංකුවෙන් 4160ක් ගෙවනවා, B බැංකුවෙන් 4100ක් ගෙවනවා අවුරුදු දෙකකට පස්සේ. එහෙමනම් ඒකෙන්ම පැහැදිලි වෙනවා දැන් වැඩි ආදායමක් ලැබෙන්නේ මොන බැංකුවෙන්ද කියලා. රුපියල් 60ක් A බැංකුවෙන් වැඩි මෙයාට වඩා. එහෙනම් අපි ඒක ලියන්න ඕනේ. 4160 විශාලයි 4100ට වඩා. 4160 විශාලයි 4100ට වඩා. A බැංකුවෙන් ගෙවන වැඩි ආදායමක් ලැබෙනවා. ඒ හින්දා මේක අහනවානේ ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හේතුව තමයි මෙයා. මේ හදලා පෙන්වන්නේ හේතුව. ඒ වගේම අහනවා වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද? එතකොට උත්තරේ ලියවෙන්න ඕනේ වැඩි ආදායමක් ගෙවන්නේ A බැංකුවෙන්. වැඩි ආදායමක් ගෙවන්නේ A බැංකුවෙන් හේතුව තමයි මේ හදලා පෙන්නලා තියෙන්නේ. ওই විදිහට තියෙනවා නම් උතෙන්ට හම්බ වෙනවා ලකුණු 5. බලන්න ලකුණු 5 ලැබිච්ච තැන A බැංකුවෙන් ගෙවන පොලිය 4160යි කියලා හොයාගත්තට 1 ලකුණයි. ඊට පස්සේ B බැංකුවෙන් පළවෙනි අවුරුද්දකට පොලිය 2000යි කියන උත්තරේ ගත්තට 1 ලකුණයි. දෙවන අවුරුද්දේ පොලිය 2100යි ගත්තට තව ලකුණයි.
මුළු පොලිය 4100 ගත්තට තව ලකුණයි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශය කිව්වට තව ලකුණයි. ලකුණු 5ක් ලැබෙනවා. දැන් මේ ගාන හදන්න තව ක්‍රම තියෙනවා. සමහර ළමයෙක් එක පේලියෙන් හදන්න පුළුවන් අවුරුදු දෙකක් අවසානයේ තියෙන මුළු ගාන. 40000 වැඩි කිරීම 100න් 105 වැඩි කිරීම 100න් 105. එතනින් එනවා එයාට අවුරුදු දෙකක් අවසානයේ තියෙන මුළු ගාන. ඒකෙන් tempat කරපු 40000 අඩු කළාම මෙන්න මේ පොලිය එකපාර ලබා ගන්නත් පුළුවන්. එතකොට ඒ හදපු පියවරවල් සමග ලකුණු 5ක් එතෙන්ට හම්බ වෙනවා. බලන්න මේ ලකුණු 5ම තියෙදි කියලා. ගොමිලක්කන් 3. ඒක කියනවා අවුරුදු දෙකකට පසු සමන් ඔහුට tempat දෙකෙන්ම ලැබුණු මුළු ආදායම. tempat දෙකෙන්ම ලැබුණු මුළු ආදායම A බැංකුවෙන් ලැබුණ 4160ක් B බැංකුවෙන් ලැබුණ 4100ක් ඒ වගේම යාගාව තිබ්බ රුපියල් 80000ක්. ආරම්භයේදී tempat කළ මුදල සහ තවත් අමතර මුදලක් එකතු කොට අන්නර කියපු තුන් දෙනාට තව අමතර මුදලක් එකතු කොට මුළු මුදල සමාගම කොටස් මිලදී ගැනීමට යෙදවිය. එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 50යි. සමාගම වාර්ෂිකව කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවනවා. කොටසක් රුපියල් 50යි කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවනවා. වර්ෂ අවසානයේදී ඔහුට රුපියල් 3600ක ලාභාංශ ආදායමක් ලැබුණි. ඔහු කොටසක් මිලදී ගැනීමට අමතරව එකතු කළ මුදල සොයන්න. දැන් මේකේ රුපියල් 3600ක ලාභාංශයක් මෙයාට හම්බුණා. රුපියල් 2යි එක කොටසකට ගෙවන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මෙයාට කොටස් කීයක් අයිති වෙලා තිබ්බද කියලා මේ සමාගමේ. එහෙනම් මුලින්ම හොයාගන්න වෙනවා මෙයාට අයිති කොටස් ගාන. ඒකට කොටස් ගණන හොයාගන්න පුළුවන් 3600 බෙදමු 2කින්. එතකොට එනවා මෙයාට කොටස් 1800ක් අයිති. ඒ කියන්නේ රුපියල් 2 ගාන ගෙවලා රුපියල් 1800ක් හම්බුනේ. කොටස් 1800ක් ගන්න මෙයා යොදවපු මුදල හොයාගන්න වෙනවා. කොටසක් රුපියල් 50යි. කොටසක් රුපියල් 50යි. එහෙනම් 1800ක් ගන්න කොච්චර මුදලක් ඕනද කියලා බලන්න 1800 වැඩි කරන්න වෙනවා 50න් 1850න් වැඩි කරාම මෙයා ආයෝජනය කරලා තියෙනවා රුපියල් 90000ක් 90000ක් මෙයා ආයෝජනය කරලා කොටස් මිලදී ගන්න. එතකොට මෙයා මේ සල්ලි හොයාගත්තේ මුලින්ම අතේ තිබ්බ 80000යි A බැංකුවෙන් ලැබුණ 4160යි B බැංකුවෙන් පොලිය ලෙස ලැබුණ 4100යි ඊට අමතරව තව අතිරේක මුදලක් දැම්මා. එහෙමනම් අපෙන් අහන්නේ අමතරව එකතු කළ මුදල සොයන්න. එහෙනම් 90000න් අඩු කරන්න ඕනේ අර තුන් දෙනාගේ එකතුව. එතකොට එනවා අතිරේකව එකතු කරපු මුදල. අමතරව එකතු කළ මුදල සමානයි මේ තුන් දෙනාව එකතු කරලා 90000න් අඩු කරනවා. මේ තුන් දෙනාව එකතු කරාම උත්තරේ එනවා 88260යි. එහෙනම් 88260ක් අඩු කරන්න ඕනේ 90000න්. 90000ක් එපා මෙයාට කොටස් ටික මිලදී ගන්න. ඒක ලැබුණේ මෙතනින්. 90000න් 88260ක් වියදම් කළාම අඩු කළාම උත්තරේ 1740යි. මෙයා එහෙමනම් කොටස් මිලදී ගන්න තව අතින් රුපියල් 1740ක් එකතු කරන්න ඕනේ. ඔන්න ඔය උත්තරේ අරන් තියෙනවා නම් එතෙන්ට ඉතිරි ලකුණු 3 හම්බ වෙනවා. මේ 1800යි කොටස් ගන්න හොයලා තියෙනවා නම් එක ලකුණයි. ආයෝජනය කළ මුදල 90000 කියන උත්තරේ අරන් තියෙනවා නම් එක ලකුණයි. ඒ වගේම අතිරේකව තව එකතු කළ මුදල 1740 කියන උත්තරේ ගත්තට තව ලකුණයි. ලකුණු 3ක් එතෙන්ට හම්බ වෙනවා. බලන්න මේ ලකුණු 3ම තියෙද කියලා. දැන් පළවෙනි ගානේ ලකුණු එකතු කරන්න එකතු කරලා පැත්තකින් ලියා ගන්න පළවෙනි ගැටලුවට ලකුණු කීයක් තියෙද කියලා. දෙවෙනි ගැටලුව බලමු. දෙවෙනි ගැටලුව වර්ගජ සමීකරණ ගැටලුව තියලා තියෙනවා. ඍජුකෝණාංශයක බද්ධ පාද දෙකෙහි එකතුව 16යි. ඍජුකෝණාංශයක් තියෙනවලු එයාගේ බද්ධ පාද දෙකේ එකතුව 16යිලු. විකර්ණයේ දිග 14යිලු. එහෙනම් ඍජුකෝණාංශයක් තියෙනවා බද්ධ පාද දෙකේ එකතුව 16යි විකර්ණය මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 14යිලු. අපි දන්නවනේ ඍජුකෝණාංශයක විකර්ණ දෙක දිගින් සමානයි කියලා. සමචතුරස්‍රය සමානයි විකර්ණය ඍජුකෝණාංශය සමානයි. ඊට පස්සේ තව ඍජුකෝණාංශයේ පළල x ලෙස ගත් විට පළල x කියලා ගන්නලු. මෙයාගේ පළල x. එහෙනම් දැන් දිග හොයාගන්න පුළුවන්. ඇයි දෙන්නගේ එකතුව 16යි. දිග හොයාගන්න පුළුවන් 16න් x අඩු කරා නම් 16 අඩු කිරීම x. දිගයි පළලයි දන්නවා. පළල x ලෙස ගත් විට මෙන්න මේ වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. එහෙනම් දැන් අපි ගන්න ඕනේ මෙන්න මේ අය අතර යම් කිසි සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය සුළු කරාම මේ උත්තරේ ලැබෙයි. දැන් මෙයා ඍජුකෝණාංශයන් නම් මෙයාට භාවිතා කරන්න පුළුවන් සම්බන්ධතාවය මේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන අංශක 90යි. ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා ඍජුකෝණාංශයක
කෝණ අංශක 90 ගන්න වෙන හින්දා මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයේ පාද තුන අතර සම්බන්ධතාවය පයිතගරස් ප්‍රමේය ලියා ගන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය ලියලා සුළු කළාම මෙන්න මේ උත්තරේ එයි. එහෙනම් අපි දැන් මෙයා ලියමු පයිතගරස් ප්‍රමේය x වර්ගය එකතු කිරීම 16 දින x ගේ වර්ගය සමානයි 17 වර්ගය. දැන් සුළු කරගමු. x වර්ගය 16 16 වර්ගය 256යි පද දෙකේ ගුණිතයේ දෙගුණය ගුණිතය ඍණ 16යි x දෙගුණය ඍණ 32යි x අවසාන පදයේ වර්ගය. එකට පාඩම් කරගත්ත එක්කෙනෙන්නේ පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය අවසාන පදයේ වර්ගය සමානයි 196යි. දැන් මේ 196ත් එහා පැත්තට ගෙනහිල්ලා මෙතන සුළු කරගමු. එතකොට මේ දීලා තියෙන උත්තරේ එයි. x වර්ගය 2යි x වර්ගය ඍණ 32යි x එහෙමමයි 196 ගිහිල්ලා මේ පැත්තෙන් අඩු වෙනවා 60යි කියලා එනවා. දැන් මේ තුන් දෙනාගේ පොදු සාධකයක් ඉන්නවා 2යි කියලා. පොදු සාධකේ 2යි කියලා එළියට අරගෙන දෙකෙන් බෙදන්න පුළුවන්. මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට ඉතිරි වෙනවා x වර්ගය ඍණ 16යි x ධන 30 සමානයි 0යි. ඔන්න ඔය ටිකට හම්බ වෙනවා ලකුණු 4ක්. බලන්න ලකුණු 4 ලැබිච්ච විදිය දිග කවුරු හරි ළමයෙක් 16 දින x කියලා අරගෙන තියෙනවා නම් එයාට 1 ලකුණයි. පයිතගරස් සම්බන්ධතාවය ලිව්වට 1 ලකුණයි. මෙයාව සුළු කළාට මේ වර්ග ද්විපද ප්‍රකාශනයක වර්ගායත සුළු කළාට 1 ලකුණයි. ඒ වගේම මෙන්න මේ ප්‍රකාශනයට ඇවිල්ලා තියෙනවා නම් 1 ලකුණයි. ලකුණු 4ක් හම්බ වෙනවා එතෙන්ට. එතනින් ඒ ගන්න ඉවර නෑ. වර්ගජ සමීකරණ තෘප්ත කරන බව පෙන්වා ඍජුකෝණාංශයේ දිග හා පළල පළමු දශම ස්ථානයට වෙන වෙනම සොයන්න. එහෙනම් මේ කියන්නේ වර්ගජ සමීකරණය විසඳන්න කියලා. එතෙන්ද කියනවා මූල 34 යගේ මෙන්න මෙයා කියලා ගන්නලු. එහෙනම් මෙයාව සුළු කරගෙන යද්දි යම් තැනක එන්න ඕනේ මූල 34යි කියලා. දැන් මේ වර්ග සමීකරණය විසඳමු. x වර්ග වෙන 16x ධන 30 සමානයි 0යි. මෙයා විසඳන්න ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. වර්ග පූර්ණයෙන් පුළුවන් සමීකරණයෙන් පුළුවන්. මෙයා වර්ග පූර්ණයෙන් විසඳමු. ධන 30 එහා පැත්තට යනවා ඍණ 30 වුණා. දැන් වර්ග පූර්ණය මෙතන පූර්ණ වර්ගයක් ලෙස ලියා ගන්න අඩු එක්කිනාව එකතු කරමු. මැද පදයේ භාගයේ වර්ගය දෙපැත්තටම එකතු කරන්න වෙනවා. මැද පදයේ භාගය 8යි 8 වර්ගය 64යි. දෙපැත්තටම 64 64 කියලා එකතු කරන්න වෙනවා. දැන් මෙතන ලියා ගන්න පුළුවන් පූර්ණ වර්ගයක් ලෙස x ඍණ 8 වර්ගය තමයි දැන් මෙතන ඉන්නේ. මෙතන සුළු වුණාම 34යි. බලන්න හරි නේද කියලා x වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය ඍණ 16යි x අවසාන පදයේ වර්ගය 64යි. මේ දෙන්න සුළු වුණාම 34යි. දැන් x හොයාගන්න දෙපැත්තම වර්ග මූලය ගන්න වෙනවා. අන්න දැන් 34 වර්ග මූලය කියන එක කෙනා එනවා. වර්ග මූලය ගත්තාම x ඍණ 8 සමාන වෙනවා ධන හෝ ඍණ උත්තර දෙකක් ඉන්නවනේ වර්ග මූලය ගත්තාම 34 කියලා එනවා. දැන් x හොයාගන්න ඍණ 8 යනවා එහා පැත්තට. එයා ධන 8ක් වෙලා එහා පැත්තට යන්නේ. 34 වර්ග මූලයගේ දීලා තිබ්බා. ඒක ආදේශ කරගන්න පුළුවන්. එතකොට මෙතනින් එන උත්තර දෙක තමයි මේ ඍණ 8 එහා පැත්තට ගිහිලා ධන 8 ධන 5.83. 34 වර්ග මූලය 5.83යි කියලා දුන්නා. අනිත් උත්තරේ තමයි ධන 8 ඍණ 5.83. දැන් මෙතනින් එක්ස්ට්‍රා උත්තර දෙකක් එනවා. ඊට පස්සේ දෙන්නම ධන උත්තර වෙන්න පුළුවන්. දිග දෙන්නම ධන උත්තරයක්. දිග ඍණ ආවොත් නම් අපි එතනින්ම හක් කරනවානේ වෙන්න බෑ කියලා. දැන් මෙතන එහෙම හක් කරන්න බෑ. මෙතන තව පොඩ්ඩක් හිතන්න වෙනවා. උත්තර දෙකම ගන්න වෙනවා. බලන්න දැන් එක්ස්ට්‍රා ආපු උත්තර දෙකත් එක්ක මෙතන එක්ස්ට්‍රා එක උත්තරයක් කියනවා 13 ධන 13.83යි කියලා. එක්ස්ට්‍රා තව උත්තරයක් කියනවා 2.17යි කියලා. එහෙමනම් මේ අපි ගොඩනගාගත්තු සම්බන්ධතාවය තෘප්ත වෙනවා එක්ස්ට්‍රා මේ අඩියන් දෙකෙන්ම. හැබැයි මේ ඍජුකෝණාංශය දිහා බැලුවාම ඍජුකෝණාංශයේ පළල තමයි x ලෙස ගන්න කිව්වේ. එහෙනම් ඍජුකෝණාංශයක පළල දිග අඩුයි දිගට වඩා. එහෙමනම් මේ එක්කෙනෙක් තමයි පළල 2.17 කියන්නේ පළල. එතකොට 16න් 2.17ක් අඩු කරාම 13.83යි කියන්නේ දිග. දිග සහ පළල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ උත්තර දෙකම හරිනේ. 13.83 ගත්තොත් අනිත් පාදයේ දිග 2.17යි. 2.17 ගත්තොත් අනිත් පාදයේ 13.83යි. දැන් එහෙනම් මෙතනින් අපි දිග සහ පළල හරියට කියන්න ඕනේ. දිග 13.83යි පළල 2.17යි කියන උත්තර දෙක එනවා. ඔය විදිහට මේ වර්ගජ සමීකරණය විසඳලා තියෙනවා නම් ලකුණු එතෙන්ට 6ක් හම්බ වෙනවා.
දිග සහ පළල වෙන වෙනම කිව්වට ලකුණු දෙකයි. මේ උත්තර දෙක එක්ස්ට්‍රා ගැලපෙන මේ අගයන් ගත්තට එක ලකුණයි. මෙතනට ඇවිල්ලා තියෙනවා නම් එක ලකුණයි. හරියට පූර්ණ වර්ගය වර්ග පූර්ණ කරලා මෙන්න මේ ප්‍රකාශනය ලිව්වට එකයි, වර්ගමූල ගත්තේ ප්‍රකාශනයට එකයි, ලකුණු 6ක් උතෙන්ට හම්බ වෙනවා. දැන් මේ ගාන සම්පූර්ණයෙන්ම ලකුණු 10 ලැබිලා ඉවරයි. දෙවෙනි ගැටලුව ගාවින් ලකුණු එකතු කරලා ලියන්න කොච්චරක් තියෙනවද කියලා දෙවෙනි ගානට. තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව ප්‍රස්තාව ගැටලුව. y යනු x වර්ගජ සිතයක් වේ. x අගය කිහිපයකට අනුරූප y අගය ඇතුළත් අසම්පූර්ණ වර්ගයක් පහක් දැක්වේ. හැමදේම දෙන විදිහට. වර්ගජ සිතේ සම්මිතිය සැලකීමෙන් මෙන්න සමමිතිය සැලකීමෙන් මේ අවුරුද්ද කියනවා මේ x සිතය දීලා ඉවරලා x සමානයි 4 වන විට y අගය හොයන්න කියන්නේ නෑ. සමමිතිය සැලකීමෙන් y අගය ලබා ගන්නලු. සමමිතිය අපි අදින සෑම ප්‍රස්තාවයක්ම මේ සම්මිතික අක්ෂයක් තියෙනවා සමමිතියක් තියෙනවනේ. මෙතන බලන්න සම්මිතිය දිහා බැලුවාම 6යි 6යි 1යි 1යි ඍණ 2යි ඍණ 2යි ඍණ 3යි. එහෙනම් සම්මිතිය අනුව පේනවා මෙතෙන්ට එන්න ඕනේ 1යි කියලා. 1 આવොත් තමයි ගානට සම්මිතියක් මෙතන පේන්නේ. එහෙමනම් y සමානයි 1 වෙන්න ඕනේ. y සමානයි 1යි කියලා ලියලා තියෙනවා නම් එතෙන්ට එක ලකුණක් හම්බ වෙනවා. රෝමිලකන් 2. සම්මත අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණය යොදාගෙන මින් වර්ගීය ශිතයේ ප්‍රස්තාව විහිදාගේ වගුවට අනුව ප්‍රස්තාව කඩදාසියක අදින්න කියනවා. ඊගාව ලකුණු 3 ලැබෙන ප්‍රස්තාවය දීම. බලමු ප්‍රස්තාවයන් 10 කියලා. x අක්ෂය නම් කළාද y අක්ෂය නම් කළාද සමාන කොටස් වලට බෙදුවද කියලා බලන්න. මෙන්න මෙතන විශේෂයෙන් බලන්න සමාන කොටස් වලට බෙදලා තියෙද කියලා. ඒ වගේම ලක්ෂ ටික ලකුණු කළාට තව ලකුණයි. සුමට වක්‍රයක් යන්දර තව ලකුණයි. ලකුණු 3ක් ඔන්න ඔය ටිකට හම්බ වෙනවා. ඒ ලකුණු 3 බලන්න ලකුණු 3ම ලැබෙනවද කියලා. රෝමි ලක්ෂණ 3. ඒක කියනවා y යගේ බිඳුවේ සිට දෙක තෙක් වැඩි වන විට y යගේ බිඳුවේ සිට ධන දෙක තෙක් වැඩි වන විට x යගේ බිඳුවේ සිට ධන දෙක තෙක් වැඩි වන විට y හැසිරීම විස්තර කරන්න. දැන් අපිට හම්බුනේ මේ හැසිරීම ප්‍රධාන කොටස් හතරක් ගැන අපි හොඳට හැමදේම විස්තර කරලා මේ ප්‍රස්තාව ගැටලුවට. ඒ තමයි ධනව අඩු වෙනවා, ඍණව අඩු වෙනවා, ධනව ඍණව වැඩි වෙනවා, ධනව වැඩි වෙනවා. හැබැයි මෙතන ගාන වෙනසක් දීලා තියෙනවා. x වලගේ බිඳුවේ ඉඳලා ධන දෙකතෙක් වැඩි වෙන විට බිඳුවේ ඉඳලා ධන දෙකතෙක් වැඩි වෙන විට y හි හැසිරීම. දැන් බලන්න බිඳුවේදී y ට තියෙන්නේ මෙන්න මෙතන අගයක්. මෙතන. ඊට පස්සේ ධන දෙකේදී මෙතන. එහෙනම් සිතේට මොකද වෙලා තියෙන්නේ? මෙයා බිඳුවේ ඉඳලා වැඩි වීගෙන යද්දී මේ සිතේ ටික අඩු වීගෙන යනවා. හැබැයි එතන අපිට කියන්න බෑ ධනව අඩු වෙනවා ඍණව අඩු වෙනවා එහෙම කියන්න බෑ. මේ ටික ධනව අඩු වෙනවා මේ ටික ඍණව අඩු වෙනවා. එහෙනම් ඒක පැහැදිලිව කියන්න වෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ධනව අඩු වෙනවා එතන ඉඳන් ඍණව අඩු වෙනවා කියලා කියන්න වෙනවා. එකේ සිට බිඳුවට ධනව අඩු වෙනවා y ව එතන ඉඳන් ඍණ 3ට යනකන් ඍණව අඩු වෙනවා. ඔක තව මෙහෙම කිව්ව හැකි. x යගේ බිඳුවේ ඉඳලා 0.3 තෙක් ධනව අඩු වෙනවා. y වලගේ එකේ සිට බිඳුවට ධනව අඩු වෙනවා. ඊට පස්සේ x වලගේ 0.3 සිට 2 තෙක් y බිඳුවේ සිට ඍණ 3ට ඍණව අඩු වෙනවා. හොඳ විස්තර කරලා කියා ගන්න පුළුවන්. මේ ටික ධනව අඩු වීගෙන යනවා මෙතන ඉඳන් ඍණව අඩු වෙනවා කියන අදහස කියා ගන්න වෙනවා. ඊගාට රෝමි ලක්ෂණ 7ට බලමු. වර්ගජ සිතේ y සමාන x ධන a වර්ගයේ ධන b ආකාරයට ප්‍රකාශ කරන්න මේ තියෙන්නේ අපට නිතර ලැබෙන සිතේ වර්ගජ සිතේ ලැබෙන ආකාරය. මෙතන b කියන්නේ අවමාගයේ හරි උපරිමහගයේ හරි. මේක ඇතුලේ ඉන්නේ සමමිතික අක්ෂය. එහෙනම් මේ වගේ කෙනෙක් දැකපු ගමන් ඒක මතක් වෙන්න ඕනේ. මෙතන ඉන්නේ අවමාගයේ හරි උපරිමහගයේ හරි. මෙතන ඉන්නේ සම්මිතික අක්ෂය. එහෙනම් මෙයාට අනුව නම් b වලගේ ඍණ 3යි. මෙතන ඍණ 3යි. එහෙනම් මෙයා වෙනුවට ලියන්න ඕනේ ඍණ 3. ඊට පස්සේ සම්මිතික අක්ෂය ධන 2යි. එහෙනම් මේක ඇතුලේ x වෙනුවට ධන 2යි කියලා ආදේශ කරපු ගමන් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ බිඳුව වෙන්න ඕනේ. මෙතන බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන්න ඕනේ ඍණ 2. ඒ වෙනුවට 2යි කියලා දෙන්න ඕනේ. මෙන්න මෙයාව ලියාගෙන යටින් ලියමු. එතකොට එනවා y සමානයි x ඍණ 2 වර්ගය ඍණ 3.
අවමාගය ඍණ 3යි සම්මිතිකාක්ෂය ධන 2යි. සම්මිතිකාක්ෂය ධන 2යි. මෙයාට 2යි කියලා ආදේශ කරාම තමයි මෙයාව බිඳුව වෙන්නේ. එතකොට තමයි අවමාගය ලැබෙන්නේ. එහෙනම් මේ තියෙන ඉතා වැදගත් ආකාරය. මේ ආකාරය නිතර අපිට ලැබෙන ආකාරයක්. අපිට ප්‍රස්තාව ලැබුණනේ ආකාර 3කට y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරය. ඊට පස්සේ මෙතන මූල දීපු ආකාරය y සමානයි x ධන a වාරයක් x ධන b ආකාරය මූල සම්බන්ධ වුණ ආකාරය ඊට පස්සේ මේ ආකාරය. එතකොට මේකෙන් අවමගය සහ උපරිමගය කිව්ව හැකි සම්මිතික අක්ෂය කිව්ව හැකි. ඊගොඩ බලමු. පහ y සමානයි t y සමානයි t. මෙතන හිතන්න y සමානයි t y සමානයි 1 වුණා නම් මේ 1 හරහා යන රේඛාවක්. y සමානයි 5 වුණා නම් 5 හරහා යන රේඛාවක්. x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. දැන් ඒක එහෙම කියන්න දෙයක්වත් නැහැ. y සමානයි t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් කියලා කියන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා. y සමානයි දැන් මම මේ ඇදලා තියෙන්නේ y සමානයි 4 රේඛාව. එයා x අක්ෂයට සමාන්තරයි තමයි. මෙම සරල රේඛාව සහ වර්ගජ සිතේ කියන්නේ අපි මේ ඇඳ ප්‍රස්ථාරය. x අක්ෂයේ ධනවන ලක්ෂ දෙකකදී ඡේදන වීමට t පිහිටිය යුතු ප්‍රාන්තරය කුමක්ද කියලා අහනවා. දැන් බලන්න මෙන්න මේ රේඛාවයි මේ අපි කලින් ඇඳ සිතේයි කැපිච්ච තැන් දෙක තමයි මෙතෙන්දි කැපෙනවා මෙතෙන්දි කැපෙනවා. මෙතන x ට තියෙන්නේ විනාගයක්. මෙතන x ට තියෙන්නේ ධනාගයක්. දැන් මේකේ අවශ්‍යතාවය ධනවන ලක්ෂ දෙකකදී කැපෙන්න ඕනේ. දැන් මෙහෙම වුණොත් බෑ. ඍණ ලක්ෂයයි ධන ලක්ෂයයි. මේක උඩට ගෙනිච්චොත් ඒත් බෑ. ඍණ ලක්ෂයයි ධන ලක්ෂයයි. මෙයාව පහළට ගෙනාවොත් දැන් මේ හරියේදී නම් ඍණ හැබැයි මෙන්න මෙතෙන්ට ආපු ගමන් එතනින් පල්ලෙහාට යන්න ධනමාගයන් දෙකකදී කැපෙන්නේ. මේ රේඛාව පහළට යන්න x ට ලැබෙන්නේ ධනාගයන් දෙකක්. මේ සිතේ කැපෙන්නේ ධන ස්ථාන දෙකකදී. එහෙනම් අහන්නේ ඒකනේ. ධන ලක්ෂ දෙකකදී ඡේදනය වීමට t පිහිටිය යුතු ප්‍රාන්තරය කුමක්ද? එහෙනම් t කියලා කියන්නේ මේ y සමානයි t රේඛාවේ මෙතන. එහෙනම් t ට ගන්න මේ අගයන් ගන්න බෑ. ගන්න පුළුවන් එකෙන් පල්ලෙහා අගයක්. එකෙන් පල්ලෙහා අගයක් ගත්තාම තමයි ධන තැන් දෙකකදී කැපෙන්නේ. හැබැයි පල්ලෙහා අගයක් ගන්නවා කියලා මේ හරිය අගය ගන්න බෑනේ. මේ ඍණ 4 එහෙම ගන්න බෑනේ. එහෙම වුණොත් කොහෙදවත් කැපෙන්නේ නෑනේ. ඍණ 3ට වඩා වැඩි වෙන්නත් ඕනේ t වල අගය. 1ට වඩා අඩු වෙන්නත් ඕනේ. 1ට වඩා අඩු ඍණ 3ට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. ඍණ 3ට වඩා t විශාලයි. 1ට වඩා අඩුයි. අන්න එහෙම වුණොත් ධනමාගයන් දෙකකදී ඡේදනය වෙනවා. බලන්න මේ විදිහට ලියලා තියෙදි කියලා. ඒකට ලකුණු ලියාගමු මේ විදිහට. රෝම ඉලක්කම් 3ට ලකුණු 2යි. රෝම ඉලක්කම් 4ට ලකුණු 2යි. රෝම ඉලක්කම් 5ට මේ දෙන්න හරියට ලියලා තියෙනවා ලකුණු 2යි. දැන් තුන්වෙනි ගැටලුවේ ලකුණු එකතු කරලා ලියන්න තුන්වෙනි ගානට මුල් ලකුණු කීයද කියලා. හතරවෙනි ගැටලුව ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම් ගැසූ 4 පහ සහ 6 පහ සංඛ්‍යාව 38කි. එසේ 4 පහ සහ 6 පහ වලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ක් ලු. 4 පහ සංඛ්‍යාව x ද 6 පහ සංඛ්‍යාව y ලෙසදගෙන ඉහත තොරතුරු ඇතුලින් සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. එහෙනම් සමගාමී සමීකරණ ගැටලුව මුලින් පටන් අරගෙන මුලින්ම අපිට මේ ටික කියවන්න වෙනවමයි. ඊට පස්සේ තමයි අහපව මුල ටික කියවන ගමන් සමගාමී සමීකරණ යුගල ගොඩනගා ගන්න වෙන්නේ. දැන් මෙතන කියනවා 4 පහ සංඛ්‍යාව x ලෙසද 6 පහ සංඛ්‍යාව y ලෙසද ගන්න කියලා. ඊට පස්සේ ඔන්න දැන් අහපව මුල ටික කියන්න වෙනවා. ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහක කණ්ඩායම ගැසූ 4 පහ සහ 6 පහ වල එකතුව 38යි. අන්න එක සමගාමී එක සමීකරණයක් වෙනවා x ධන y සමානයි 38යි කියලා. එක. එසේ 4 පහ සහ 6 පහ වලින් පමණක් ලබාගත් ලකුණු 176යි. 6 පහ 4 පහකින් ලකුණු 4ක් ලැබෙනවා. එතකොට 4x ලකුණක් ලැබෙනවා. 6 පහකින් ලකුණු 6ක් ලැබෙනවා. එතකොට 6y එනවා එතනින්. ඒ දෙකම එකතු කරාම 176 වෙන්න ඕනේ. 4x ධන 6y සමානයි 176යි. මෙන්න මේ දෙන්න ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් එතෙන්ට හම්බ වෙනවා. ඊගාවට රෝම ඉලක්කම් 2 සමගාමී සමීකරණ යුගල විසඳීමෙන් 4 5 සහ 6 5 සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. හැම අවුරුද්දකම දෙනා වගේ සමගාමී ගැටලුව ඊට පස්සේ කියනවා මේ දෙන්න විසඳන්න කියලා.
දැන් මෙතන සංගුණක සමාන නෑ කාගේවත්. ඒ හින්දා x కి සමාන කරගන්නවා නම් 4ෙන් වැඩි කරන්න පුළුවන් පළවෙනි සමීකරණය. y కి සමාන කරගන්නවා නම් 6ෙන් වැඩි කරන්න පුළුවන් පළවෙනි සමීකරණය. කොහොම හැදුවත් එකයි. අපි පළවෙනි සමීකරණය 4ෙන් වැඩි කරමු. එතකොට එනවා 4x ධන 4y සමානයි 38. 38 4ෙන් වැඩි වුණාම 152යි. එයාව නම් කරගත්තා තුන්වෙනි සමීකරණය කියලා. දැන් මෙතන x කැපෙනවා දෙකෙන් 3 අඩු කරමු. දෙකෙන් 3 අඩු කළා මේ සංඛ්‍යාව විශාල හින්දා මෙයාට වඩා. 3ෙන් 2 අඩු කළා කියලා වැරදි උත්තරේ එහෙම එන්නේ නැහැ. ඒත් ඒ උත්තරේමයි එන්නේ. ඒතකොට ඍණ සංඛ්‍යාව බෙදන්න වෙනවා එච්චරයි වෙනස. දැන් අපි අඩු කරමු ලේසි හින්දා දෙකෙන් 3 අඩු කරමු. දෙකෙන් 3 අඩු කරද්දී අඩු කිරීමක් හින්දා වරහණක් ලියා ගන්නවා නම් තමයි වඩාත්ම හොඳ. එතකොට මෙතන වරදින්න පුළුවන් හැකියාව අඩුයි. ඊගාව පේළියේදී වරහණ ඉවත් කරගමු. 4x ධන 6y අඩු කිරීම 4x ධන 4y 170න් අඩු වෙනවා 152ක්. දැන් වරහන් ඉවත් කළාම ඍණ 4x ඍණ 4y මේ ඍණ ලකුණෙන් දෙන්නම වැඩි වුණා. සමානයි 24යි. 4x උයි ඍණ 4x උයි කැපෙනවා. 6y ගෙන් ඍණ 4y අඩු වුණාම 2y කියලා ඉතිරි වෙනවා. 2y සමානයි 24යි. එහෙනම් දැන් y හොයාගන්න දෙපැත්තම බෙදන්න වෙනවා දෙකෙන්. දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට එනවා y සමානයි 12යි කියලා. y කියලා ගත්තේ 4 15. 4 15 12යි. දැන් x හොයාගන්න ලේසිම ක්‍රමය තමයි පළවෙනි සමීකරණයට ආදේශ කරන එක. හොයාගත්ත y වලාගේ පළවෙනි සමීකරණයට ආදේශ කරමු. එතකොට එනවා x ධන y සමානයි 38යි. x වෙනුවට y වෙනුවට 12 ආදේශ කරමු. දැන් 12 යහ පැත්තෙන් ගිහලා 38න් අඩු වෙනවා. 38න් 12ක් අඩු වුණාම 26යි කියලා එනවා. හැබැයි එතනින් ඉවර නෑ. ඊට පස්සේ ලබාගත් උත්තරේ ලියන්න වෙනවා. y කියලා කිව්වේ 4 5. එහෙනම් 4 5 සංඛ්‍යාව 26යි. 6 5 සංඛ්‍යාව 12යි කියලා ලියන්න වෙනවා. බලන්න ලකුණු ලැබිච්ච විදිහ එතෙන්ට. මෙතන ගුණ කරලා තව අලුත් සමීකරණය ලබා ගත්තට එක ලකුණයි. අඩු කරලා y වලාගේ 12 ගත්තට එක ලකුණයි. ආදේශ කළාට තව ලකුණයි. x වලාගේ හෙව්වට තව ලකුණයි. අවසාන උත්තරේ පැහැදිලිව කිව්වට තව ලකුණයි. ඒ ටිකට ලකුණු හම්බෙලා තියෙනවා ලකුණු 5. මේකට වේගාව කොටස පරාජය වූ කණ්ඩායම ගැසූ 4 6 5 සංඛ්‍යාව a නම් දෙකවරක් 2යි a ධන 5 වින 5 මේ අසමානතාවය තෘප්ත කරලා එම කණ්ඩායමට ගත හැකි වූ උපරිම 6 5 සංඛ්‍යාව සොයන්න. a කියලා කියන්නේ 6 5 සංඛ්‍යාව. දැන් මේ දීලා තියෙන සම්බන්ධතාවය කලින් අපි හදපු කොටසත් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ. ඒක සම්බන්ධ කරන්න විතරක් මෙන්න මේ වචනයක් තියෙනවා. පරාජය වූ කණ්ඩායම ගැසූ 6 5 සංඛ්‍යාව a නම් කියලා. ඊට පස්සේ මේ අසමානතාවය එන විසඳන්න ඕනේ. අසමානතාවය විසඳලා ඒට ගන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව හොයන්න කියලා අහනවා. හොයන්නලු. දැන් අසමානතාවය පහළට අරන් විසඳමු. මෙතන වරහන් ඉවත් කරගන්න වෙනවා. වරහන් ඉවත් කරාම 4යි a වින 10 ධන 3යි a කුඩා හෝ සමානයි 54යි. 4යි a 3යි a එකතු වුණාම 7යි a මේ 10 එහා පැත්තට ගිහිල්ලා මෙයාගෙන් අඩු වෙනවා. 7යි a වින 10 සමානයි 54යි වින 10 මේ පැත්තට ආවත් ධන 10ක් වෙනවා. එතකොට 64යි කියලා එනවා. 7යි a කුඩා හෝ සමානයි 64යි. දැන් දෙපැත්තම 7ෙන් බෙදන්න වෙනවා. දෙපැත්තම 7ෙන් බෙදුනහම 64 බෙදීම 7. මෙයාව දශම ස්ථාන වලට බෙදාගෙන යන්න අවශ්‍ය නැහැ. මෙතන එනවා a කුඩා හෝ සමානයි 7න් 1යි කියලා. 9යි 7න් 1යි කියලා එනවා. දැන් සංඛ්‍යා රේඛාවක මෙයාව ලකුණු කරලා බැලුවොත් මෙන්න මෙහෙම එන්නේ. 9යි 7න් 1යි. එයාට වඩා මේ ඒ වලාගේ කුඩා හෝ සමානයි. දැන් අපෙන් අහන්නේ උපරිම 6 5 සංඛ්‍යාව. දැන් භාග දශම එන්න විදියක් නැහැනේ 6 5 වලට. 6 5 වලට එන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් 6 5 උපරිම මේ කණ්ඩායම භාවිතා කරලා තියෙන්නේ ගහලා තියෙන්නේ 9යි. 9 වෙන්නේ බෑ. එයානේ විශාලම නිකිල සංඛ්‍යාව. මේ අසමානතාවයට ගැලපෙන විශාලම නිකිල සංඛ්‍යාව 9. එහෙනම් මේ පරාජය වූ කණ්ඩායම ගැසූ වැඩිම 6 5 සංඛ්‍යාව 9යි. ඒක උත්තරේ ලියලා තියෙන්න ඕනේ 6 5 සංඛ්‍යාව 9යි කියලා. බලන්න ඒකේ ලකුණු 3ක් හම්බ වෙනවා. මේ අවසාන උත්තරේ 9යි කියලා කිව්වට එක ලකුණයි. අසමානතාවයේ මෙන්න මෙතෙන්ට නිකන් විසදුවට එකයි. මේ පේලියට ආවට එකයි ලකුණු 3ක් හම්බ වෙනවා. එතනින් අවසන් වෙනවා 4 වෙනි ගැටලුව. 4 වෙනි ගැටලුවේ ලකුණු එකතු කරලා ලියන්න කීයද කියලා.
පස්වෙනි ගැටලුව පරිමාව සම්බන්ධ ගැටලුව. ඝනකාභාණ්ඩ ඇති මීටර එකක් උස වීදුරු භාජනයක පතුල සමචතුරස්‍ර වේ. පතුල සමචතුරස්‍ර ඝනකාභාණ්ඩ ඇති වීදුරු භාජනයක් තියෙනවා. පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර් 25ක භාජනයෙන් හරි අඩක් උසට ජලය පිරී තිබේ. එහෙනම් ඒකේ කටුවට රූපයක් ඇදගමු. පතුල සමචතුරස්‍රයිලු පැත්තක දිග සෙන්ටිමීටර් 25 ගන්න වෙනවා. මීටරයක් උස භාජනයක් තියෙන්නේ. ඝනකාභාණ්ඩ ඇති භාජනයක්. ඒක සෙන්ටිමීටර් 50ක් උසට වතුර පිටිලා තියෙනවා කියලා කියනවා. එක භාජනයේ ඇති ජල පරිමාව ඝන සෙන්ටිමීටර් කීයද? ලේසි ගානක්. ජල පරිමාව සමානයි දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. පරිමාව සමානයි දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. දැන් මේකට ආදේශ කරමු 25 වැඩි කිරීම 25 වැඩි කිරීම 50. මෙතන සුළු කරාම උත්තර එනවා 331250යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් අහන්නේ ඝන සෙන්ටිමීටරනේ මිලිලීටර ඇහුවනම් මිලිලීටර 31250යි. මේක තියෙනවා ඝන සෙන්ටිමීටර් 31250ක ප්‍රමාණයක්. ලකුණු 1යි. උත්තරයට 1 ලකුණක් ලැබෙන්නේ. ලෙසි ගානක්. රෝමි ලක්කම් 2. දැන් මේ භාජනයේ වතුර තියෙනවා 31250යි අපි කලින් හොයාගත්ත ගාන. පතුලේ අරේ නොදන්නා උස සෙන්ටිමීටර් 10 බැගින් වූ සර්ව සම ඝන ඍජු වෘත්තකේතු සිලින්ඩර් කිහිපයක් රාණී සතුව ඇත. මෙයාගාව තියෙනවලු වෘත්ත සිලින්ඩර කිහිපයක්. ඍජු වෘත්ත සිලින්ඩර කිහිපයක්. ඒකේ උස දන්නවා සෙන්ටිමීටර් 10යි කියලා. හැබැයි අරය දන්නේ නැහැ. ඇය එම සිලින්ඩර වල පතුලේ අරය ආශ්‍රය වීම සඳහා ඒවා එකින් එක අඩක් ජලය පිරී ඇති ඉහත භාජනයට දානවා. මේ භාජනයට මේ සිලින්ඩර එක එක දානවා. එතකොට මේකේ වතුර ප්‍රමාණය ඉහළ නගිනවනේ. ඉහළට එසේ වෙනවා මේ එක සිලින්ඩරයක් දැම්මම ටිකක් ඉහළ නගිනවා. තව එකක් දැම්මම තව ටිකක් ඉහළ නගිනවා. ඒ විදිහට එකින් එක අඩක් ජලය පිරී ඉහත භාජනයට දමයි. ඒවා හරියටම 25ක් දැමුව විට භාජනය සම්පූර්ණයෙන්ම පිරෙන්න මට්ටමට ජලය පැමිණේ. එහෙනම් මේකෙන් 25ක් දැම්මහම මේකේ ජලය මේ කට මට්ටමටම පිරෙනවලු. උතුරා යන මට්ටමටම පිරෙනවලු. එහෙමනම් මේකේ මේ හිස් අවකාශයේ තියෙනවා තව මේ වගේම ප්‍රමාණයක්. 31250ක ප්‍රමාණයක්ම තියෙනවා. ඒ ටික පිරුණේ මෙන්න මේවට අවශ්‍ය කරන පරිමාව හින්දා. මේ කැට 25ට අවශ්‍ය පරිමාව හින්දා. එහෙනම් ඒ 25 පරිමාව සමාන වෙන්න ඕනේ මේ හිස් අවකාශයේ පරිමාවට. එහෙමනම් සිලින්ඩරයේ පරිමාව හොයාගන්න සූත්‍රය පේපර් එකේ මුලින් දීලා තියෙනවා. එහෙම නැත්නම් මෙයා ලේසි සූත්‍රයක් තියෙන්නේ. අඩියේ වර්ගඵලය වැඩි කිරීම උස 5r වර්ගයේ h. 5r වර්ගයේ h වලින් එනාගේ 25න් වැඩි කරන්න ඕනේ. ඒ කැට 25ක් තිබ්බ හින්දා. සමානයි කලින් අර ආපු උත්තරයට සමාන කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා සුළු කිරීම පහසුයි. මේ උත්තරේ ගත්ත විදිය 25 වැඩි කිරීම 25 වැඩි කිරීම 50ට ආදේශ කරොත් සමාන කරොත් කලින් ආපු උත්තරයට සමාන කළා කියලා කමක් නැහැ. සුළු කිරීම පහසුයි මෙහෙම සමාන කළාම. එක කැටයක පරිමාව හේවුවා ඒ වගේම 25. දැන් මෙහෙම ලියපු ගාම මේ එක 25කට 25ක් කැපෙනවනේ. බලන්න දැන් ආදේශ කරා 5 r වෙනුවට දන්නේ නැහැ r වර්ගයේ h වෙනුවට 10යි කියලා ලිව්වා. උස 10යි කියලා දීලා තියෙනවා. වැඩි කිරීම 25 සමානයි කලින් මේ හිස් කොටසේ පරිමාව 25 වැඩි කිරීම 25 වැඩි කිරීම 50. දැන් මෙතන කැපෙනවා මේ 25ට මේ 25ක් කැපෙනවා. ඒ වගේම දෙපැත්තම 10න් බෙදන්නත් පුළුවන්. බලන්න මේ ටික ලිව්වහම 25 වැඩි කිරීම 25 වැඩි කිරීම 50. මේ දෙන්න පල්ලයට ගියා බෙදීම වෙලා. 25 වැඩි කිරීම 10 වැඩි කිරීම 5. මේ තුන් දෙනාම පල්ලයට ගියා. දැන් මේක මේ වගේ කැපෙනවානේ. මෙතන මේ එක 25කට 25ක් කැපෙනවා. බිඳුවට බිඳුවක් කැපෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ 25 වැඩි කිරීම 5 බෙදීම 5 කියලා. 25 වැඩි කිරීම 5 බෙදීම 5 කියලා ඉතිරි වෙනවා. දැන් මේ r වර්ගයේ යගේ තමයි මේ උත්තරේ. එහෙනම් r හොයාගන්න දෙපැත්තෙම වර්ගමූලය ගමු. දෙපැත්තෙම වර්ගමූලය ගමු. එතකොට 25 වර්ගමූලය 5යි කියලා එළියට එනවා. 5 බෙදීම 5 වල වර්ගමූලය එහෙම්මමයි. 5 වර්ගමූලය 5 බෙදීම 5 වල වර්ගමූලය. 25 වර්ගමූලය 5යි කියලා එළියට ආවා. බව පෙන්වන්න දීලා තියෙන උත්තරේ එනවා. r සමානයි 5 ගුණ කිරීම 5 බෙදීම 5 වල මූලය වර්ගමූලය කියලා එනවා. ඒකට හම්බ වෙනවා ලකුණු 4ක්. එකක් සිලින්ඩර 25 පරිමාව මේ හිස් අවකාශයේ පරිමාවට සමාන කළාට 1 ලකුණයි. කලින් ආපු උත්තරේ දුන්නත් කමන්නේ. ඊට පස්සේ r වර්ගය සමානයි මෙන්න මේ හෝ සුළු කරපු උත්තරේ ගත්තට 1 ලකුණයි.
ඊට පස්සේ අවසානයේට වර්ගමූලය ගන්න කලින් මෙන්න මේ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා නම් 1 ලකුණයි. අන්තිම උත්තරේට දෙපැත්තෙන් වර්ගමූලය ගත්තට පස්සේ එන උත්තරේට තව ලකුණයි. ලකුණු 4ක් එතෙන්ට හම්බ වෙනවා. බලන්න ලකුණු 4ම තියෙයිද කියලා. දැන් ඊගව ගැටලුව 5 යගේ 3.14 ලෙස යොදාගෙන ආදී යගේ සෙන්ටිමීටර වලින් පළමු දශම ස්ථානයට හොයන්නලු. ලඝු ගණක ගැටලුවක් දැන් මේ තියෙන්නේ. එහෙමනම් 5 වෙනුවට ආදේශ කරමු 3.14. ආදේශ ගන්න පුළුවන් 3.14 දෙපැත්තටම ලඝු ගන්නවා. ලඝු R සමානයි මේ පැත්තට ලඝු. දැන් ලඝු ඇසුරින් ප්‍රසාරණය කරගන්න පුළුවන්. මෙතන ප්‍රසාරණය කරගන්න පුළුවන්. මෙතන ගුණිතයක් තියෙන හින්දා LG 5 එකතු කිරීම මෙතන වර්ගමූලය කියන්නේ භාගයවෙනි බලය. භාගය ඉස්සරහට එනවා. වර්ගමූලය කියන්නේ භාගයවෙනි බලය භාගය ඉස්සරහට ආවා. LG 5 අඩු කිරීම LG 3.4. ගුණ කිරීමක් තියෙන හින්දා එකතු කිරීමක් වුණා. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය එයා ඉස්සරහට ආවා. ඇතුලේ බෙදීමක් තියෙන හින්දා අඩු කිරීමක් වුණා. LG 5 අඩු කිරීම 3.14 කියලා එනවා. දැන් මේ අයගේ ලඝු ගණකය හොයාගන්න වෙනවා. මෙතන බිංදුවයි දශම ලඝුපතෙන් හොයන්න වෙනවා 0.50 බිංදුව. 0.50 බිංදුව ඇවිල්ලා තියෙනවා 69යි 90යි කියලා. 50 බිංදුව 69යි 90යි. මේ භාගය එහෙමමයි. මෙතනත් 0.50 මේ උත්තරේමනේ 69යි 90යි. මෙතන අඩු කිරීම 0.31 4. ලඝුපතෙන් බලන්න ඕනේ 31 4. ඒක ඇවිල්ලා තියෙනවා 49යි 69යි කියලා. දැන් මුලින්ම මෙයාගෙන් මෙයාව අඩු කරන්න ඕනේ ඒන උත්තරේ තමයි දෙකෙන් බෙදන්නේ. ඊට පස්සේ ඒ උත්තරේ මෙයයි එකතු කරනවා. 0.699 බිංදුවෙන් අඩු කරන්න ඕනේ 0.496 ඒන උත්තරේ දෙකෙන් බෙදන්න ඕනේ. ඒ දෙකෙන් බෙදලා එන උත්තරේට මෙයාව එකතු කරනවා. අන්තිමට මේ ප්‍රකාශනයේ සුළු කරාම උත්තරේ එන්න ඕනේ 0.8යි 0.01යි කියලා. හැබැයි මේ තාම ඉන්නේ LG ආවලාගෙන. අපිට ඕනේ ආව. එහෙමනම් ආව හොයාගන්න දැන් ඇන්ටිලොග් ගන්න වෙනවා. ලඝුපතේ බලන්න වෙනවා 80.1 තියෙන තැන. එතකොට එනවා ආව සමානයි කියලා 6 63 බිංදුව. 63 බිංදුව කියන්නේ දශම තිත බිංදුවයි දශම හින්දා දශම තිත මෙතන 6.3යි කියන උත්තරේ එනවා. ආවලගේ මේ ආ කියලා හෙව්වේ පොඩි සිලින්ඩරයක අරය. පොඩි සිලින්ඩරයේ අරය එනවා සෙන්ටිමීටර් 6.3යි කියලා. බලන්න ලකුණු ලැබිලා තියෙන විදිය නිවැරදිව ප්‍රසාරණය කළාට 1 ලකුණයි. මේ තුන් දෙනාගේ ලඝු පොතෙන් හෙව්වට ලකුණු 2යි. සුළු කරලා මේ උත්තරේ ගත්තට 1 ලකුණයි. හරියට ඇන්ටිලොග් බලලා දශම තිත තියලා ඒකකයක් සමග ලිව්වට තව ලකුණයි. ලකුණු 5ක් එතෙන්ට හම්බ වෙලා තියෙනවා. ලඝු ගණක ගැටලුවට කොටසට ලකුණු 5ක් හම්බ වෙලා තියෙනවා. සම්පූර්ණ පස්වෙනි ගානේ ලකුණු එකතු කරලා ලියන්න පස්වෙනි ගානට මුළු ලකුණු ප්‍රමාණය. හයවෙනි ගැටලුව මධ්‍යන්නේ වෙන ගැටලුව ලේසි ගැටලුව. නිමල් ක්‍රීඩා භාණ්ඩ නිපදවන කුඩා කර්මාන්තයක යෙදී සිටි. ඔහු දින 50ක කාලයක් තුළ එක් දිනයේදී නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. 1. නිමල් මෙම භාණ්ඩයක් විකිණීමෙන් රුපියල් 60ක ලාභයක් ලබනවා. එකක් වික්කාම රුපියල් 60ක ලාභයක් ලැබෙනවා. ඉහත ආකාරයට වැඩ කරන භාණ්ඩ විකිණීමෙන් ඉදිරි දින 120ක දැන් මෙයා මේ දවස් 50ක් තිස්සේ තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ඉදිරි දින 120 කාලයේදී 3,70,000ක ලාභයක් ලැබේයයි ඔහු අපේක්ෂා කරයි. දිනකට ඔහු නිපදවන මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සොයා ඔහුගේ අපේක්ෂාව ඉටු වේදයි හේතු සහිතව පෙන්වන්නලු. එහෙනම් දැන් අපි හොයන්න ඕනේ මධ්‍යන්නේ දවසකට හදන ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණය. දවසක ගාන දන්නවනම් මේ එකකින් රුපියල් 60ක් ලාභ තියෙන හින්දා දවසකට ලැබෙන ලාභය හෙව්ව හැකියි. දවසකට ලැබෙන ලාභය දන්නවනම් දවස් 120කට ලැබෙන ලාභය හෙව්ව හැකියි. ඒක 3,70,000ට වඩා වැඩිද අඩුද? වැඩි වුණොත් අපේක්ෂාව ඉටු වෙනවා. අඩු නම් අපේක්ෂාව ඉටු වෙන්නේ නැහැ. එහෙනම් මුලින්ම මධ්‍යන්නේ හොයාගන්න වෙනවා. ඒකට පේලි 4 වග වෙනුත් පුළුවන්. පේලි 5 වග වෙනුත් පුළුවන්. අපි මෙතන දගමු පේලි 4 වගුව. පේලි 5 වගුවෙන් හදුවා කියලා උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. දින ගණන මෙතන දින ගණන දිනකට සෑදූ
භාණ්ඩ ප්‍රමාණය මධ්‍යයගේ පේලියයි මෙතන එන්නේ. 20 30ට 30ක් එකතු වුණාම එකතු කරනවා දෙකෙන් බෙදනවා. 52කට බෙදුනහම මෙතන 55යි. 40යි 30යි එකතු වුණාම 70යි 70 දෙකට බෙදුනහම 35යි. එකක් දෙකක් ලියද්දි රටාව පේනවා 25 35 45 55 75 කියලා මධ්‍යයගේ එන්න ඕනේ. එහෙනම් මධ්‍යයගේ ලේසි සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ fx 25 ගානේ දවස් 5ක් හදලා තියෙනවා කියලා හිතුවේ හැකි f වැඩි කිව්වම x. එහෙනම් මේ පේන ටික ගුණ කරලා සුළු කරාම උත්තර එන්න ඕනේ මේ අය. ඊට පස්සේ ඒ ටිකේ එකතුව sigma fd fx sigma fx fx තීරුවේ එකතුව. මෙතන sigma fx වල fx වල එකතු වෙනවා 2550යි කියලා. මෙතන දින ගණන නෙවෙයි මෙතන මධ්‍ය අගය මැද අගය. එතකොට ඔක්කොම එකතු වෙනවා 2550යි කියලා. දැන් මධ්‍යයන්‍ය හොයාගන්න පුළුවන්. ඔක්කොම හදපු භාණ්ඩ ටිකේ එකතුව 2550යි දවස් 50ක් තිස්සේ තමයි මේ ටික හැදුවේ. එහෙමනම් එක දවසකට හදන ප්‍රමාණය බලන්න මධ්‍යයන්‍ය සමානයි sigma fx බෙදීම sigma f මේ උත්තරේ බෙදෙනවා 50යි. 50 2550 බෙදෙනවා 50න්. එතකොට එනවා දවසකට හදන ප්‍රමාණය 51යි කියලා. එක දවසකට මෙයා ක්‍රීඩා භාණ්ඩ 51ක් හදනවා. බලන්න ලකුණු ලැබිච්ච විදිය මධ්‍යයගේ පේලිය හරියට හැදුවට එක ලකුණයි. fx තීරුව හරියට සම්පූර්ණ කළාට ලකුණු 2යි. sigma fx වලගේ 2550යි කියලා ගත්තට එක ලකුණයි. මේ පේලිය ලිව්වට එක ලකුණයි. මධ්‍යයන්‍ය 51යි කියලා ගත්තට එක ලකුණයි. ලකුණු ඒ ටිකට හම්බ වෙලා තිනවා 6ක්. මධ්‍යයන්‍ය හෙව්වට ලකුණු 6ක් හම්බ වෙලා දෙනවා ඒ ටිකට. පේලි පහේ වගේ වුණක් කමන්නේ. ওই ටික හැදුවනම් ලකුණු 6ක් ලැබෙනවා. දැන් මධ්‍යයන්‍ය හෙව්වා දවසකට හදන ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණය 51යි. දැන් අපි මේ හොයාගෙන යන්නේ දවස් 120කට මෙයාට මෙච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියලා. දවසකට හදන්නේ 51යි. එකකින් රුපියල් 60යි ලාභ. එහෙනම් මුළු ලාභය හොයාගන්න 51 වැඩි කරන්න වෙනවා 60න්. දවසකට ලැබෙන ලාභය හොයන්න. ඒක වැඩි කරන්න වෙනවා 120න් දින 120කට ලැබෙන ලාභය හොයාගන්න. එහෙනම් දින 120කට ලැබෙන ලාභය 51 60න් වැඩි කළා දිනකට ලාභය හොයන්න. ඒක 120න් වැඩි කළා දවස් 120කට ලැබෙන ලාභය හොයන්න. රුපියල් 367200යි. 367200ක ලාභයක් ලැබෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ 370000ක ලාභයක්. හැබැයි ලැබෙන ලාභය ඊගාන්ට වඩා අඩුයි. ඒ හින්දා අපිට කිව්වේ හැකි නිමල්ගේ අපේක්ෂාව ඉටුවන්නේ නෑ. ඉටු නොවේ කියලා කිව්වේ හැකි. ලකුණු 4ක් හම්බ වෙනවා ඒ ටිකට. එකක් මෙන්න මේ ලාභය හදන්න මේ ප්‍රකාශනය ලිව්වට ලකුණු 2යි. එයාට ලැබෙන ලාභය 3367200යි ගත්තට එක ලකුණයි. ඊට පස්සේ ඒක ඉටු වෙන්නේ නෑ ඒක කුඩයි කියලා ලියලා ඉටු නොවන බව ලිව්වට තව ලකුණයි. ලකුණු 4ක් හම්බ වෙනවා එතෙන්ට. දැන් 6 වෙනි ගානේ ලකුණු එකතු කරලා ලියන්න සම්පූර්ණ ලකුණු කීයද කියලා. ඒ කොටසේ ගණන් 6 දැන් අවසానයි. එතනින් 5ක ලකුණු පමණයි අපි පේපර් එකේ සම්පූර්ණ ලකුණු වලට ගන්න. ගණන් 6ම හැදුවා. 6ම ලකුණු ටික ලියන්න එක තැනක.